උදෑසන 9යි විනාඩි 30යි දැන් වෙලාව ඔබ සවන් දෙන්නේ කඳුරට ගුවන් විදුලියට. දුනු මඩලාව ඔබේත් මගේත් හදවත ගැහෙන රිද්මයටම සෑම සත්වයෙකුගේම හදවත ගැහෙනවා. ජීවත් වීමේ අපේක්ෂාව, ආශාව තියෙනවා. වචනයෙන් කියාගන්න බැරි වුණාට ඒ හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ නිසායි අපි තීරණය කළේ ඒ අහිංසක සතුන් වෙනුවෙන් හඬක් වෙන්න. අපි ධර්ම Voices for Animals. සුවපත් දිවියක් වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු. මිහිපිට වෙසෙනා සතුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරකිමින් යහපත් ජීවන රටාවක් තුළින් නිරෝගී දිවි පෙවෙතක් උදා කරගන්නට ධර්ම Voices for Animals සංවිධානයේ ඉදිරිපත් කරන දුනු මඩලාව සුවයෙන් සතුටින් ජීවත් වන්නට බුදුදහමින් සහ නූතන විද්‍යාවෙන් අනුදත් දේ ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කතා කරමු. විචාරපූර්වකව ජීවිතයට ගලපා ගනිමු. සෑම සිකුරාදාම පෙරවරු 9:30 සිට කඳුරට සේවයෙන්. FM 107.3 107.5 90.1 SLBC සහ රේඩියෝ ගාඩන් දුරකථන යෙදවුම් ඔස්සේ දෙවෙන සිත් වෙත ගලා එන සිහිලැල් සිතිවිලි ධාරාව දුනු මඩලාව දුනු මඩලාව. අයිබෝන් සුබෝදෑසනක්. ධර්ම Voices for Animals සංවිධානය ඔබ වෙත ගෙනෙන දුනු මඩලාව. දුනු මඩලාවෙන් අද අපි සාකච්ඡා කරන්නට සූදානමින් සිටින්නේ මස් මාංශ වලින් තොර ආහාර රටාව තුළින් සෞඛ්‍යවත් දිවි පෙවෙතක් සම්බන්ධව. වර්තමානයේ වන විට අප නිරන්තරයෙන් කතා කරනවා රෝග පිළිබඳව. රෝග කියලා කිව්වහම දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා වසංගත රෝග, ඒත් එක්කම බොහෝ පිරිසක් නිරන්තරයෙන් ගොදුරු වන විවිධාකාර බෝ නොවන රෝග තත්වයන්, මේ සියලුම රෝග තත්වයන් ලෝකය ආක්‍රමණය කරලා මේ වගේ තත්වයක් යටතේ අපි නිරෝගී සම්පන්නව ජීවත් වන්නට ගත හැකි කුමක් හෝ පියවරක් තියෙනවද කියලා වෛද්‍යවරුන් ඒත් එක්කම ඒ පිළිබඳව උනන්දුව දක්වන, ඒ පිළිබඳව සොයා බලන්නට කටයුතු කරන සියලු දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. අද අපි එහා සම්බන්ධයෙන් ඔබ දැනුම්මත් කරන්නට සූදානම් දුනු මඩලාවෙන්. අද අපිත් එක්ක දුනු මඩලාවට සම්බන්ධව සිටිනවා චීනයේ තියන්ජින් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය චමත් නානායක්කාර මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන් දීපානි සුබෝදෑසනක්. ඔව්, මස් මාංශ වලින් තොර ආහාර රටාව තුළින් සෞඛ්‍යවත් දිවි පෙවෙතක් ගැන අද අපි කතා කරන්නේ. රෝග කියලා කිව්වහම බෝවන රෝග, බෝ නොවන රෝග, විවිධාකාර රෝග තත්ත්වයන් තියෙනවා. කොහොමද අපි මීට ප්‍රවේශය සලසා ගන්නේ වෛද්‍යතුමනි? ඔව්, ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කඳුරට සේවයට වගේම ධර්ම Voices for Animals සංවිධානයට මේ වගේ හරවත් පණිවිඩයක් සමාජගත කරන්න මේ දරන ප්‍රයත්නයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ කතාවට මේ මුලින්ම අපි ලොඩ රෝග ගැන ප්‍රවේශයක් ලබා ගමු. අපි දන්නවා ඊට අතීතයේ මිනිස්සු ඇත්තටම වැඩිපුරම මිය යන්නේ මේ බෝවන රෝග වලින්. මහමාරිය, වසූරිය වගේ බෝවන රෝග වලින් තමයි මිනිස්සු මිය යන්නේ. ඒත් එක්කම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණු වීමත් සමග, ඒ කියන්නේ මේ ප්‍රතිජීවක ඖෂධ සහ එන්නත් වල සොයා ගැනීමත් එක්ක මේ බෝවන රෝග වල තියෙන වලින් මිය යන ප්‍රවණතාවය අඩු වෙනවා. නමුත් මැදභාගයේ වෙද්දී බෝ නොවන රෝග, ඒ කියන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ සහ පිළිකා වලින් මිනිස්සු මිය යන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට දකින්නේ මේ මිනිසුන්ගේ ආහාර රටාව සහ මේ ව්‍යායාම වලින් තොර ජීවන රටාවත් එක්ක තමයි ඇත්තට මේ බෝ නොවන රෝගවල ප්‍රවණතාවය වැඩි වෙන්නේ. ඉතින් මෑත
කාලය අපි සලකලා බැලුවොත් එහෙම අපි මේ කාලේට අපි මේ ගත කරන කාලේට අපි කියනවා ඩබල් බර්ඩන් කියලා. ඒ කියන්නේ බෝ වෙන රෝග වලින් වගේම බෝ නොවන රෝග වලින් සමාන විදිහට මිනිස්සු පීඩා විඳිනවා. එතකොට දැන් බෝ වෙන රෝග නැවතත් හිස ඔසවනවා. ඒකට හේතුව තමයි මේ වෛරස ප්‍රතිරෝධී වෛරස ප්‍රභේද. එතකොට මේ ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධී බැක්ටීරියා වගේ නිසා නැවතත් දැන් බෝ වෙන රෝග වගේම බෝ නොවන රෝග වලිනුත් මිනිස්සු දැන් පීඩා විඳින එක හා සමාන. මෙතනදී මම මෙතන දැන් මේ කතාව අපේ නිර්මාංශ භාවත් එක්ක නිසා අපි බෝ නොවන රෝග ගැන මම කෙටි හැඳින්වීමක් කරන්න. එක කාරණාවක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් වාට්ටුවකට ගිහිල්ලා අපිට වෛද්‍ය ශිෂ්‍ය විදිහට අපිට තියෙන එකක් තමයි මේ රෝගියාගේ රෝගී ඉතිහාසය අහනවා. රෝගී ඉතිහාසය අහන එකේ එක කොටසක් තමයි මේ පාස් මෙඩිකල් හිස්ටරි කියලා කියන්නේ. පාස් මෙඩිකල් හිස්ටරි කියන්නේ මේ රෝගියාගේ තියෙන නිදන්ගත රෝග මොනවද, දීර්ඝකාලීනව ඔහුට තියෙන රෝග මොනවද කියලා අපි අහනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කටපාඩමින් වගේ අහනවා මේ සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියනවාද කියලා. දැන් මම අත්දැකීමෙන් දැකපු එකක් තමයි ලංකාවේ අවුරුදු 55 හෝ 60ට වැඩි ආච්චිලා සියලගෙන් අපි අහද්දි සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කියන තියනවාද කියලා අනිවාර්යෙන්ම බොහෝ දෙනාට සීනි දියවැඩියාව අධිරුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් වලින් ඔවුන් පීඩා විඳිනවා. එක්ක තුනම තියෙනවා නැත්නම් එකක් තියෙනවා. එහෙම නැත්නම් පිළිකාවක් තියෙනවා. ඉතින් මේක කොච්චර මේ බෝ නොවන රෝග කොච්චර හිස ඔසවලද කිව්වොත් එහෙම 2016 ලෝක සෞඛ්‍ය සංවිධානය කරන සංගණනයකට අනුව මේ ශ්‍රී ලංකාවේ හෘදයාබාධ මගින් මිය යන මරණ ප්‍රමාණය මුළු මරණ ප්‍රමාණය 34%ක්. එතකොට පිළිකා මගින් මිය යන මුළු මරණ ප්‍රමාණයෙන් පිළිකා මගින් මිය යන ප්‍රමාණය 14%ක්. කියන්නේ මේ බෝ නොවන රෝග මගින්. ඉතින් බෝ නොවන රෝග අපිට ආහාර රටාවත් එක්ක සහ මේ අපේ ජීවන රටාව සහ ආහාර ගැනීම විලාසය වෙනස් කර ගැනීම තුළින් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ 134ක් මිනිස්සු මැරෙන්නේ වළක්වා ගත හැකි හේතු නිසා. චමන් මහත්මයා දැන් මේ මෑත කාලේ ඇති වුණු ප්‍රවණතාවක්ද දැන් ඔය 2016 කන ලද සමීක්ෂණ වර්තාවක ඔබ ඉදිරිපත් කරන්නේ මෑත කාලේ මෙහි වැඩි දියුණු වීමක් අපිට මේ දකින්නට තියෙනවද? ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. මට නම් මට තේරෙන විදිහට අතර මේක මේ අපේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන දුර්වලකමක්වත් නෙමෙයි. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය අනික් රටවල් වලට සාපේක්ෂව දියුණු රටවල් එක්ක බැලුවම ඉතාම උසස් අන්දමින් තියෙනවා. දැන් මේකට හේතුව තමයි මේ ජනතාව, ඒ කියන්නේ මිනිසුන්ගේ මේ ආහාර රටාව අධික මස් මාංශ භාවිතය, තෙල් භාවිතය සහ ව්‍යායාම අඩු බව, ෂණික ආහාර මේවට හුරු වීම නිසා තමයි අතර මේකේ ප්‍රවණතාවය ඇති වෙලා තියෙන කියන මට නම් හිතෙන්නේ. ඉතින් අපි ළඟදී ඇහුවා පිළිකාරෝහලට දිනකට ඇතුළු වන සංඛ්‍යා දිනකට රෝගීන් 70ක් අලුතෙන් ඇවිල්ලා රෙජිස්ටර් වෙනවා. අලුත් රෝගීන් 70ක්. ඉතින් මේ අපේ මේකට මම විශ්වාස කරන අතර මේකට මේ මස් මාංශ අනුභවය සහ මේ අපේ ආහාර රටාවට ඇත්තටම ඍජුවම සම්බන්ධයක් ඇති කියලා. ඔව් දැන් අපි ඒ ගැන කතා කළොත් මස් මාංශ අනුභවය කොහොමද මේ බෝනවන රෝගත් එක්ක ඍජුවම සම්බන්ධතාවක් ඇතිවන්නේ? කොහොමද ඒක වෛද්‍ය විද්‍යාත්මක ඔබතුමා පහදා දෙන්නේ? ඔව් දැන් අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ මස් වර්ග වලින් අපි වැඩිම භාවිත කරන්නේ කුකුල් මස්නේ. කුකුල් මස් ගැන පොඩි කතාවක් තියෙනවා. කුකුල් මස් දැන් ලෝකේ ජනගහනය මිලියන 7.6යි. එතකොට සමාන බිලියන 7.6යි. මේ බිලියන 7.6ට අවශ්‍යතාවය නිසා ආහාර මස් පිණිස අවුරුද්දකට බිලියන 23ක් කුකුල්ල ඝාතනය කරනවා. බිලියන 23ක්. දැන් මේ වගේ ප්‍රමාණයකින් කුකුල්ල ඝාතනය කරන්න වෙලා තියෙන්නේ අපේ ඉල්ලුමක් තියෙන නිසානේ. ජනගහනයට 3 ගුණයකටත් වඩා වැඩි. 3 ගුණයකටත් වඩා වැඩි. ඉතින් දැන් මේ වගේ මේ සැපවීම සපයන්න නම් තියෙන ප්‍රශ්නය තමයි මේ ලොකු කුකුල් ගොවිපළවල් පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මේ කුකුල් ඔක්කොම ඉන්නේ එක තැන. පොඩි ඉඩකඩක හිර වෙලා. එතකොට අපි දකිනවා අර ලොරි වල එහෙම අරන් යනවා කුකුල් පෙට්ටි කුකුල් 6-7 දෙනෙක් එක තැන. ඉතින් දැන් මෙහෙම ඉන්න එකේ මෙහෙම තියෙන එකේ ප්‍රධානම ගැටලුව තමයි මේ කුකුල් අතර ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. ඒක කුඩා ඉඩකඩක තිබීමේ. ඉතින් ඒ නිසා මොවුන්ට ලබා දෙනවා මේ ප්‍රතිජීවක එන්නත් සහ ඖෂධ. මේ ලබා දෙන ඒවා සමහර ඒවා විනාශ වෙන්නේ නැහැ අපි සකස් කරද්දී. ඊට අනික් එක තමයි දැන් මම ළඟදී කියවා ලිපියක්. ඒ ලිපියේ තියෙන විදිහට 1981 වර්ෂයේ කුකුල් ගොවිපළක ඇමරිකාවේ කුකුල් ගොවිපළක බ්‍රොයිලර් කුකුලෙක් ගේ ආයු කාලය දවස් 124යි. නමුත් දැන් බ්‍රොයිලර් කුකුලෙක්ගේ ආයු කාලය දින 45ක්. හරි 42ක් හරි. ඉතින් ඔබ හිතන්න ඉතින් දීපානි එතකොටම හිතලා බලන්න මේ දවස් 140 ගානක
මේ වර්ධනයක් තියෙන සතෙක් දවස් 100කින් අඩු කරගන්න කොච්චර හෝමෝන ප්‍රමාණයක් දෙනවද? මේ හෝමෝන අපේ ඇඟට බලපාන්නේ කොහොම බලපානව ඇද්ද? ඉතින් අපි දන්නවා දැන් මෑතකාලික ප්‍රවණතාවයක් තියෙනවා මේ ගැහණු දරුවන් වැඩි වියටපත් වෙනවා මේ precocious puberty කියලා අපි කියනවා. ඉතින් ඒ කියන්නේ નિયમિત කාලයට කලින් වැඩි වියටපත් වෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව විදිහට හඳුනා ගන්න තියෙන මේ කුකුල් මස් වල තියෙන හෝමෝන. අනික එක තමයි මේ කුකුල් මස් පිසිද්දි. එකක් තමයි මේ කුකුල් මස් වල තියෙන මේදය සහ මේකේ තියෙන තෙල් කොටස් අනිවාර්යයෙන්ම මේදය සහ තෙල් කොටස් වල සම්තෘප්ත මේදය. ඉතින් මේ සම්තෘප්ත මේදය ඍජුවම බලපානවා මේ රුධිර වාහිනී අවහිරවීම සහ මේදය තැන්පත් වීම සහ අවහිරවීමෙන් නැතිවන හෘදයාබාධ සහ අංශභාගය වගේ රෝග තත්ත්වවලට ඍජුවම සම්බන්ධයක් තියෙනවා. කුකුල් මස් වලටත් එහා ගියපු තව භයානක එකක් තමයි මේ processed food කියලා කියන්නේ. සකස් කරන ලද මස් වර්ග. සකස් කරන ලද මස් වර්ගවල අපි දන්නවා සොසේජස්, හැම්, බේකන් සහ මීට් බෝල්ස් ලංකාවේ. ඉතින් ඔබ දැන් සොසේජස් එකක් කැපුවට පස්සේ ඔබ දකිනවා මේකේ තියෙන රෝස පාට. හරි, මේ රෝස පාට මේක ස්වභාවික වර්ණයක් නෙමෙයි. සාමාන්‍ය මස් වල රෝස පාට ඔය වගේ රෝස පාටක් නැහැනේ. මේ මේ පැහැය ලබා දෙන්න මේ සොසේජස් වලට ආවේනික රසය ලබා දෙන්න සහ කල් තබා ගන්න මේවට දානවා නයිට්‍රයිට්. මොකද මේවා විශාල වශයෙන් නිෂ්පාදනය කරද්දී කල් තබා ගන්න ඕනේ. මේක බැක්ටීරියා විනාශ කරන්න සහ නයිට්‍රයිට් යොදනවා. කල් තබා ගැනීම ද්‍රව්‍යයක් විදිහට. මේ නයිට්‍රයිට් කියන එක අපි අධික උෂ්ණත්වයේදී ආහාර පිසිද්දී ආහාර නයිට්‍රයිට් නයිට්‍රොසැමයින් කියන සංඝටකයේ බටපත් වෙනවා. මේ නයිට්‍රොසැමයින් කියන්නේ අධික පිළිකාකාරකයක්. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 වාර්තාවෙත් ඒක එහෙම සඳහන් වෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම හානිදායක වෙනවා මේ මහාන්ත්‍රය සහ ගුද මාර්ගයේ ඇතිවන පිළිකා. මොකද්ද මේ නයිට්‍රොසැමයින් වලින් කරන්නේ? මේ නයිට්‍රොසැමයින් වල හැකියාවක් තියෙනවා අපේ ආහාර ජීවන පද්ධතියේ තියෙන මේ සෛල ගුද මාර්ගයේ සහ මහාන්ත්‍රයේ තියෙන සෛලවල ජාන DNA විකෘති කරලා මේක ඒ කියන්නේ පාලනකින් තොරව ගුණණය වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ ඒක තමයි අත්‍තරම් පිළිකා වලට මේ නයිට්‍රොසැමින් පිළිකාකාරකයේ හේතු වෙන්නේ මෙන්න මේ විදිහට. ඔව්, දැන් ඔබට වැටහෙනවා ඇති කෙතරම් රසායනික ක්‍රියාවලියක් සිදු වෙනවද මේ අපි ගන්න ආහාර කියලා. නැත්නම් මේ මාධ්‍ය මගින්ම ප්‍රචාරය කරලා ඊට මේ කිසියම් වටිනාකමක් ආරෝපණය වෙලා තියෙද්දි ජනතාව ඒවට යොමු වෙලා තියෙනවා. නමුත් එහි අහිතකර ප්‍රතිවිපාක කෙතරම්ද කියලා තේරෙන්නේ අපිට කිසියම් රෝග තත්ත්වයක් වළඳිලා සුව කරන්න බැරි තත්ත්වයට ආවට පස්සේ. අද අපි ධර්ම වොයිස් ඔෆ් ඇනිමල්ස් සංවිධානය ගෙන එන දුනු මඩලාවෙන් මෙහා සම්බන්ධයෙන් ඔබ දැනුම්වත් කරමින් සිටින්නේ මස් මාංශ වලින් තොර ආහාර රටාව තුළින් කොහොමද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇති කරගන්නේ කියලා. ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කරන්න අප සමග එක් වෙලා ඉන්නවා. චීනයේ තියන්ජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය චමත් නානායකර මහත්මයා. දැන් මේ අපි කියනවනේ මස් මාංශ වල තියෙනවා මේ ප්‍රෝටීන්. අපි කුඩා කලින් සමබර ආහාර වේලක් පිළිබඳව හඳුන්වා දෙද්දී ප්‍රෝටීන් සහිත ආහාර කිව්වම මේ මස් වර්ග සඳහන් වෙලා තියෙනවා. දැන් මේ මස් වලින් යම් කිසි ශරීරයට අහිතකර තත්ත්වයක් ඔය කිව්වා වගේ ඇති වෙනවා නම් ඒ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අපිට වෙනත් විකල්ප තියෙනවද? ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද දීපන් දැන් අපි සාමාන්‍යයෙන් මේක මේ පණිවිඩයේ මේ නිර්මාංශ බව ගැන අපි සාමාන්‍ය වැඩසටහන් පවත්වද්දී අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් හැමෝම අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ එතකොට දැන් මස් වල තියෙන සම්පූර්ණ ප්‍රෝටීන. සම්පූර්ණ ප්‍රෝටීන කියන එකේ තේරුම තමයි අපි දන්නවා අපේ ඇඟට මේ ප්‍රෝටීන වල මූලික සංඝටකය තමයි ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල වර්ග දෙකක් තියෙන එකක් තමයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අපිට ශරීරේ පිටින් ලබා ගන්න ඕනේ. මේ මස් වල මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වෙනවා. නමුත් ශාකමය අපි දන්නවා ප්‍රෝටීන ලබා ගන්න පුළුවන් ශාකමය ද්‍රව්‍ය ඕනේ තරම් තියෙනවා. උදාහරණයක් වශයෙන් පරිප්පු, කඩල, කව්පි සහ පියලි, ඒ කියන්නේ ඇට වර්ග. සහ ඉතින් මේ වගේ මේ ස්වභාවිකව මේ ප්‍රෝටීන සහිත ශාකමය ආහාර වර්ග ඕනේ තරම් තියෙනවා. දැන් අපිට ඔබ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ මේ වගේ ශාකමය ප්‍රෝටීන වර්ග කිහිපයක් තමන්ගේ ආහාරයට එකතු කරගන්න කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් මුං ඇට කිරිබත්. එතකොට බෝංචි සමග පරිප්පු, එහෙම මෑ කරල් සමග සෝයා මිශ්‍රණය. දැන් මේ වගේ ශාකමය ප්‍රෝටීන වර්ග දෙකක් බත් සමග ආහාරයට ගැනීමෙන් ඒ කියන්නේ ප්‍රෝටීන වල තත්ත්වය උසස් වෙනවා වගේම මේක මිලින් අඩුයි. මේ එහෙම ඇත්තටම එහෙම සකස් කරගන්න පුළුවන්. ඒ වගේම තව අහන ප්‍රශ්නයක් තමයි මේ යකඩ. මස්වල තියෙන යකඩ. එතකොට දැන් මේ සහ මස්වල තියෙන යකඩ අපිට අවශෝෂණය කරගන්න ලේසි. එතකොට ශාකමය ප්‍රෝටීන් වලින් තියෙන අවශෝෂණය කරගන්න යකඩ අවශෝෂණය කරගන්න අපහසුයි කියන ප්‍රශ්නය. එතකොට අපි දන්නවා දැන් පියලි සහ රනිල භෝග වර්ග. ඒ කියන්නේ සෝයා සහ සෝයා නිෂ්පාදන, කඩල, කව්පි, මුං ඇට සහ උළුඳු.
එතකොට ගත්තට පස්සේ තද කොළ වහට පරා වර්ග ඒ කියන්නේ මුරුංගා කොළ බීට් කොළ රාබු කොළ ගොටු කොළ වගේ මේ වගේ ප්‍රෝටීන සහ යකඩ බහුලයි මස් වලටත් වඩා සමහර අවස්ථාවලදී බහුලයි. නමුත් අවශෝෂණදී ප්‍රශ්නයක් එනවා. ඒක තමයි හැම වෙලෙම උපදෙස් ලබා දෙන්නේ. ඔබ නිර්මාංශ ආහාර වේලක් අටාවක් අනුගමනය කරන එක්කෙනෙක් නම් විටමින් C මගින් මේ යකඩ අවශෝෂණයේ ප්‍රමාණය වැඩි කරනවා. ඒක තමයි කියන්නේ අපි ගොටුකොළ හැදුවට පස්සේ දෙහි ඇඹුල් එකතු කරන්න. ඒ වගේම එහෙම නැත්නම් ආහාර ගැනීමෙන් පස්සේ ඇඹුල් සහිත පළතුරක් ආහාරයට ගන්න. ඉතින් මේ වගේ මම නම් දකින විදිහට ඕනේ තරම් ස්වභාවිකව ශාකමය ශාක ආහාර වර්ග තියෙනවා ප්‍රෝටීන වෙනුවට පාවිච්චි කරන්න භාවිතා කළ හැකි. නමුත් මෙතන අපි මේ මස් වලින් තියෙන නරක අහිතකර බලපෑමුත් එක්ක බලුවට පස්සේ මම හිතනවා ශාක කියන ඔප්ෂන් එකට යන එක ඇඟට ගුණයි කියලා. වඩාත් සුදුසු කියලා ස්වභාවික ආහාර නිසා. ස්වභාවික නිසා. අර මස් අනුභව කිරීමෙන් නැතිවන්නා වූ අයහපත් ප්‍රතිඵල එතෙන්දී වළක්වා ගන්නත් හැකියාව වියදමත් අඩුයි. වියදමත් අඩුයි. ඕකේ තව කාරණාවක් මම මතු කරන්න කැමතියි මේ අපි මේ බටහිර රටවල් වල තියෙන ගොඩක් මතවාදයක් තමයි මිනිසා ඇත්තටම ශාකභක්ෂකද නැත්නම් සර්වභක්ෂකද කියන එක. දැන් මේ අතරින් මම ළඟදී ලිපියක් කියුවා මිනිසා සර්වභක්ෂකෙක් වුණාට මිනිසාට වැඩිපුරම මිනිසා කිට්ටු මාංශභක්ෂකෙක්ට වඩා ශාකභක්ෂකෙක්ට. උදාහරණයක් ගත්තොත් එහෙම අපි පරණ හිස් කබලක් දැක්කට පස්සේ මේ පරණ හිස් කබල් වල තියෙන මේ චාර්වක දත් ඒ කියන්නේ ඇඹරුම් දත් ඒවල ඊටාම විශාලයි. එතකොට අපි දකිනවා මේ මස් කන සිංහය වගේ සත්තුන්ගේ තියෙනවා මේ රදනක දත් බොහොම උල් රදනක දත් තියෙන. දැන් ඒව ෂේව් වෙමින් පවතිනවා මිනිසාගේ. ඒ වගේම අපි දැකලා තියෙනවා දැන් ගවය වගේ සත්තු මේ හපනවා. නමුත් සිංහය වගේ මාංශභක්ෂක සත්තු හපන්නේ උන් තනිකර ගිලිනවා. ඉතින් ඒ වගේ වෙනස්කම් අනික් එක තමයි ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ගොඩක් වෙන ආහාර ජීර්ණ පද්ධති මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තමයි ශාකභක්ෂකයන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට ගොඩක් කිට්ටුයි. තව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ක්‍රමාකුංචනය ඒ කියන්නේ බඩවැල් වල ඇකිලීම සහ දිගහැරීම පෙරිස්ටල්සිස් කියලා කියනවා. තන්තු අපි ගන්න ශාකමය ආහාරවල තන්තු මේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය මේ ක්‍රමාකුංචනය ක්‍රමවත් කරන්න උදව් වෙනවා. නමුත් සත්තුන්ගේ ඒ කියන්නේ මාංශභක්ෂකයන්ගේ එහෙම එකක් නැහැ. මාංශභක්ෂකයන්ගේ බඩවැල් කුඩා බඩවැල් ඔහුගේ දිග ප්‍රමාණයට වඩා අඩුයි. ඉතින් ඒ නිසා ඒකේ සම්පූර්ණ වෙනසක් තියෙනවා. මිනිසා ඇත්තටම හැදිලා ඉන්නේ අපිට අහන්න ඕනේ ප්‍රශ්නයක් තමයි මිනිසා ඇත්තටම හැදිලා ඉන්නේ මේ ශාක අනුභව කරන්න නැත්නම් මස් අනුභව කරන්නද කියන ප්‍රශ්නේ. ඔව් අර ස්වභාවික පිහිටීම පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් ඔබට පුළුවන් නම් ඒ ගැනත් හිතන්නට අපේ ස්වභාවික සැකැස්මම තියෙන්නේ ශාක අනුභවය සඳහා. වෛද්‍යතුමනි දැන් මේ නිර්මාංශ ආහාර වේලකට හුරු වීමෙන් අපිට වළක්වා ගන්නට පුළුවන් ලෙඩ රෝග තත්ත්වයන්. දැන් අපි කලින් කිව්වා හෘද ආබාධ එතකොට පිළිකා මෙන්න මේ වගේ රෝග තත්ත්වයන්. අන්න ඒවා මොනවද සහ විශේෂයෙන් මේ ඔබ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට බටහිර රටවල මේ වන විටත් යම් සමීක්ෂණ පරීක්ෂණ සිදු කර ඇති මේ හා සම්බන්ධයෙන්. මොනවද මේත් එක්ක මේ වෛද්‍ය විද්‍යාවට ලැබෙන අලුත් දැනුම් සම්භාරය? ඇත්තම කිව්වොත් එහෙනම් මම මේ නිර්මාංශ අනුභවයෙන් අපිට ශරීරයට හම්බෙන හොඳ දේවල් මම කැමති බෙදන්න මේ කායික හා මානසික කියලා. මොකද මානසික සෞඛ්‍ය කියන එකත් අපේ දැන් සමාජයෙන් ගොඩක්ම මේ පිටට තල්ලු වෙලා තිබුණා වුණාට මානසික සෞඛ්‍ය කියන එකත් ඊතරම ඊටම වැදගත් කාරණාවක්. කායික සෞඛ්‍ය ගැන කතා කරොත් එහෙම අපි අර කලින් මුලින් සඳහන් කරා වගේ බෝවන රෝග සහ බෝ නොවන රෝග වලට කියන දෙකටම මේ නිර්මාංශ ආහාර රටාවක් තුලින් රුකුලක් හම්බ වෙනවා ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් අපි දන්නවා බෝවන රෝගවලට තියෙන එකම ලොකුම සහ හොඳම විසඳුම තමයි ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය. එළවලු සහ පළතුරු වල තියෙන විටමින් A සහ විටමින් C මගෙන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා සහ ඔබේ පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත් කරනවා. මෙමගින් පුළුවන් ඇත්තටම බෝවන රෝග වලින් වැළකීලා ඉන්න. මම හිතනවා මේ දවස්වල ඇත්තටම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ මේ කොරෝනා COVID-19 වෛරසයත් සමග සහ මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වාගෙන යාම ඉතාම අත්‍යවශ්‍යයි. එතකොට මේ ආහාර වේල ගැනීමෙන් පසු ඔබේ ආහාර වලට පළතුරු එකතු කර ගැනීම, නැවුම් පළතුරු එකතු කර ගැනීම ඉතාම වැදගත් කියලා මම හිතනවා. ඊට අමතරව දැන් අපි කතා කරොත් එහෙම මේ බෝ නොවන රෝග වලින් මම කලින් සඳහන් කරා වගේ මරණ වලින් 34ක් සිද්ධ වෙන්නේ හෘදයාබාධ නිසා. හෘදයාබාධ වලට හේතු කිහිපයක්ම තියෙනවා. මේකෙදි මේ ප්‍රධානම හේතුවක් විදිහට තමයි මේ කොලෙස්ටරෝල්.
ඔබ දන්නවත් දන්න ඩොක්ටර් ඩීන් ආනිෂ් ඇමරිකානු වෛද්‍යවරයෙක්. ඔහු හෘද රෝග පිළිබඳ විශේෂඥයෙක් සහ ඒ වගේම ඔහු මේ රීසර්ච් කෙනෙක්. මේ පිළිබඳව හොයලා පර්යේෂකෙක්. ඔහු සඳහන් කරනවා ඒ කියන්නේ එතනින් ඔහුගේ එක පරීක්ෂණයකින් ඔහු ඔප්පු වෙනවා මේ නිර්මාංශ ආහාර රටාවක් වට හුරු වෙමින් ඔබට මේ හෘදයාබාධ වැළඳීමේ අවදානම 140කින් අඩු කරගන්න පුළුවන්. මේ ලේසි පහසු එකක් නෙමෙයි 140ක්. මොකද මම මේවා මේක සංඛ්‍යා ලේඛනත් එක්ක මම මේක හදාරුවා. මම මේක අධ්‍යයනය කරාට පස්සේ මේ තියෙන විදිහට දැක්කට පස්සේ මේක ඇත්ත. මේක විදිහට ඔහු මේක ආයම විද්‍යාත්මකව මම ගොඩාක් ගැඹුරට යන්න නැතුව මම මේක විස්තර කරන්න. හෘදයාබාධ වලට ප්‍රධාන හේතුව අපි දන්නවා අපිට ඔක්සිජන් ඕනේ. ඒ වගේම අපේ ඇඟේ තියෙන සෛල වලටත් ඔක්සිජන් ඕනේ. දැන් මේ අපේ රුධිර වාහිනී වල මේදය තැන්පත් වීම මේදය තැන්පත් වීම රුධිර වාහිනී අවහිර වෙලා අපේ හෘදය වස්තුවේ මාංශ පේශි වලට හෘදය වස්තුවේ පේශි වලට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. එහෙම තමයි මේ හෘදය. එතකොට ඒ පේශි මිය යනවා. ඒක එහෙම තමයි මේ හෘදයාබාධ ඇති වෙන්නේ. දැන් ඔහුගේ පරීක්ෂණයට අනුව නම් ඔබ දැනටම එකක් මුලින්ම කොහොමත් ඔබේ හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩු වෙනවා. මොකද ඔබ මේ නිර්මාංශ ආහාර මේ ආහාර රටාවක් තුලින් ඒකේ ප්‍රධානම කාරණාව තමයි ඔබ ලබා ගන්න සම්තෘප්ත මේදය සම්තෘප්ත ඒ කියන්නේ මස් වල තියෙන සම්තෘප්ත මේදය සම්පූර්ණයෙන්ම කපා හරිනවා ඔබ නිර්මාංශ ආහාර වේලක් මොකද ඒ නිසා කොහොමත් ඔබට රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා. නමුත් ඔබ දැනටමත් හෘදයාබාධයකින් පෙළෙන එක්කෙනෙක් නම් ඔබේ රුධිර වාහිනී මේ වන විටත් අවහිර වෙලා තියෙනවා නම් ඔහු පවසන විදිහට ඒක නැවතත් රිවර්ස් කරගන්න එහෙනම් ආපසු හරවා ගැනීම හැකියාව පවා ලැබෙනවා නිර්මාංශ වීම තුලින්. ඒකට හේතුව විදිහට ඔහු දක්වන්නේ මේ නිර්මාංශ ආහාර වේලකට එක පාරටම වෙනස් වීම තුලින් මේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මෙමගින් පුළුවන් මේ රුධිර වාහිනී වල ක්‍රියාකාරීත්වය ආපසු හරව ගන්න. ඒ කියන්නේ දැනටමත් ඔබ මේදේ තැම්පත් වෙලා තියෙනවා නම් ඒක ආපසු හැරවෙනවා කියන එක පවා ඔව් එකෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික අර මේදේ දියවීමකට ලක් වෙනවා. මේදේ දියවීමකට ලක් වෙනවා. සහ මේ හැකිලිලා තියෙන රුධිර වාහිනී දිග යනවා කියලා මේක සමීක්ෂණයක් පවණයි. නමුත් ඔහුගේ සමීක්ෂණ වාර්තා ඔහු මේ පරීක්ෂණ අතරින් ගොඩාක් ඉස්සරහින් ඉන්න පරීක්ෂකෙක් ඒ විදිහට ඔහුගේ ප්‍රෝග්‍රෑම් එක ඔහුගේ වැඩසටහනට අනුව නම් රෝගීන් අතිශාල ප්‍රමාණයක් මේ වන විට හෘදයාබාධ වලින් වැළකීලා සහ හෘදයාබාධ වැළඳුණු පුද්ගලයන් මේ වන විට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා. ඊළඟට මම කැමති මේ තරබාරු බව ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද වර්තමානයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේද? ඔව් දැන් අපි නුවණ නිසා අපි දකිනවා වැවරව මෙහෙම උදේට බොහොම ශාරීරික ව්‍යායාම වල දෙනවා. ඒක බොහොම හොඳයි. නමුත් දැන් ඔබ ශරීර ස්කන්ධ දර්ශකයේ BMI යගේ මේකේ සාමාන්‍යයෙන් අපි නිරෝගී කියලා සලකන්නේ 18.5 25 අතර 25 30 අතර ඔබ අධිබර සහ 30ට වැඩි නම් ඔබ තරබාරු කියලා තමයි. ඉතින් මේ තරබාරු බව සහ තරබාරු බව ලෙඩ රෝග බොහෝමයකට හේතු වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඒ වගේම සමහර විට පිළිකා වගේ මේ වගේ ලෙඩ රෝග ගොඩකට මේක හේතු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් අපේ දෛනිකව අපි ලබාගත යුතු කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දැන් අපි දන්නවා ඩයට් කරන බොහෝ දෙනා මේ ආහාර පාලනයක් කරනවා. ඉතින් මේ ආහාර පාලනය කරන බොහෝ දෙනාගේට මේ හිතට සතුටු නැහැ. ඒකට හේතුව තමයි මේ ලබා ගන්න ආහාර ප්‍රමාණය මදි. ඉතින් ඒ නිසා බොහෝ දෙනා පෙළඹෙනවා ආයේ සුපුරුදු ආහාර රටාවට යන්න. ඉතින් දැන් අපි එළවලු සහ පළතුරු නිර්මාංශ ආහාර වේලක තියෙන ප්‍රයෝජනය තමයි මේකේ ලැබෙන කැලරි ප්‍රමාණය අඩුයි. නමුත් ඔබට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි. එතකොට ඔබේ හිතට අර දැනෙන අර මම කෑව මදි කියලා දැනෙන එක එතනින් නවතිනවා. අතන මේක සමීක්ෂණයකින් හවායිවල ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව අනුගමනය කරන සහ මස් මාංශ කරන මේ දෙගොල්ලක් අතර කරපු සමීක්ෂණයකින් වාර්තා වෙලා තියෙනවා. අතරම දින 21ක් තුලදී කිලෝග්‍රෑම් 7.8ක් අර නිර්මාංශ ආහාර වලට හුරු වෙච්ච කණ්ඩායමේ කිලෝග්‍රෑම් 7.8ක් දින 21ක් තුලදී අඩු කරගෙන තියෙනවා. ඉතින් මේකත් එක්ක සහ දියවැඩියාව ඒ වගේ මංශ භාගය වගේ රෝග ගොඩකට නිර්මාංශ ආහාර රටාව උදව් වෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න කැමති විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති පිළිකා පිළිබඳව. මොකද ඔබ සමහර විට පිළිකා වාට්ටුවකට යන්න අවස්ථාව ලැබිලා ඇති. ඒක බොහොම සංවේදී දර්ශනයක්. හැම වයස් කාණ්ඩයකම
හැම වනස් කාණ්ඩ එකම ළමයි වැඩිහිටියෝ පවා වේවා ඉන්න විදිහ දැක්කම හරියටම දුක හිතෙනවා. ඒත් එක්කම චමත් මහත්මයා දැන් වර්තමානයේ ගත්තාම ඕනෑම පවුලක කවුරුනෝ සමාජිකෙක් පිළිකාවකට ගොදුරු වෙලා තියෙන බව තමයි අහන්නට ලැබෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ඒක දැන් ඊටාම අඩු වයසෙන් පිළිකා රෝගීන්. ඉතින් ඒක දැන් ඉතින් ඒ නිසා මේ නිර්මාංශ ආහාර රටාවත් එක්ක මේ පිළිකා රෝගය කියන එක පිළිකා රෝගය වළක්වා ගැනීමත් එක්ක මේ සඳහා සමීක්ෂණ සහ පර්යේෂණ බටහිර රටවල් වල අතරම සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔප් වෙලා තියෙනවා මේ නිර්මාංශ ආහාර රටාව මේ පිළිකා වලින් වැළකීම සහ ඔබ දැනටමත් පිළිකාවකින් පෙළෙන කෙනෙක් නම් මේක ආපහු රිවර්ස් කරගන්න. එහෙම නැත්නම් නැවතත් මේ සුව වෙන්න නිර්මාංශ ආහාර රටාව ඍජුවම සම්බන්ධ වෙනවා කියලා. මම පොඩි උදාහරණයක් ගන්නම්. මේ අපි දන්නවා මේ එළවලු සහ පළතුරු වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය කියලා. මේ ප්‍රතිඔක්සිකාරක වලින් කරන්නේ ප්‍රතිඔක්සිකාරක මගින් කරන්නේ අපේ මේ අපේ ශරීරයේ සිදුවන මේ රසායනික ක්‍රියාවලින් නිපද වෙනවා ශරීරයට අහිතකර සංඝටක. අපි ඒවට කියන ෆ්‍රී රැඩිකල්ස් කියලා. මේ අහිතකර සංඝටක අහිතකර සංඝටක මේ දේහෙන් ඉවත් කරනවා නැත්නම් විනාශ කරනවා මේ ප්‍රතිඔක්සිකාරක මගින්. ඉතින් ශරීරයේ එළවලු සහ පළතුරු වල තියෙන මේ ප්‍රතිඔක්සිකාරක විශේෂයෙන්ම විටමින් A, B, සෙලිනියම් වගේ සංඝටක අපේ ආහාරයට එකතු කර ගැනීමෙන් මේ තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අපිට මේ පිළිකා වලින් වැළකීම වෙනවා ප්‍රතිඔක්සිකාරක. එතකොට මේ ෆ්‍රී රැඩිකල්ස් එහෙම නැත්නම් අර මං කිව්ව ශරීරයේ රසායනික ක්‍රියාවලින් නිපද වෙන දේ වගේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි මෙමගින් අපේ සෛලවල ජාන විකෘති කරනවා. ඔව්. ජාන විකෘති කළා අර කලින් කිව්වා වගේ පාලනයකින් තොරව සෛල ගුණණය වෙන්න ගන්නවා පිළිකා ඇති කරනවා. අනික් එක මේ අලුත් සොයා ගැනීමක් මේක 2012 වර්ෂයේ American University of Health Science මිචිගන් විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණයක් 2012 වර්ෂයේ. එකක් තමයි අපි දන්නවා පිළිකාවක් අපේ සෛලවලට ඔක්සිජන් සහ පෝෂක පදාර්ථ ඕනේ. මේක අපිට ලැබෙන්නේ රුධිර வாහිනිය ඔස්සේ. ඉතින් අපි දන්නවා පිළිකාවකටත් ඒ වගේම පිළිකාවකටත් වර්ධනය වෙන්න මේ රුධිර සැපයීමක් ඕනේ. මේ රුධිර සැපයීම ලබා ගන්න පිළිකා සෛලයක් කරන දෙයක් තමයි මේ රුධිර VEGF කියලා සංඝටකයක් තියෙනවා. ඒ කියන්නේ මේ එළවලුට සම්බන්ධ එකක් නෙවෙයි. මේක vascular endothelial growth factor කියලා. ඒ කියන්නේ මේ මගින් කරන්නේ පිළිකා සෛල වලින් මේ සංඝටකය පිට කරලා ඒක හරියට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් අපි අලුත් ගෙදරකට වතුර ගන්නවා වගේ වතුර ලයින් එකක් ගන්නවා වගේ එකක් තමයි මේකේ. මේ පිළිකා සෛල වලට රුධිර සැපයීම ලබා ගන්නවා. එතකොට මේ පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා පිළිකා සෛලවල මේ තියෙන මේ පිළිකා සෛලවල තියෙන මේ හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන් නිර්මාංශ ආහාර රටාවකට උරු වීමෙන්. හොඳයි දැන් මේ අලුත් දැනුම තමයි ඔබ අපිත් එක්ක බෙදා හදාගන්නේ චමත්නානාකාර මහත්මයා. බොහොම සතුටුයි ඔබේ සහභාගීත්වය පිළිබඳව. දැන් කෙනෙකුට හිතන්නට පුළුවන් දැන් අපි කාලාන්තරයක් තිස්සේ මස් මාංශ අනුභවයට යොමු වෙලා හිටියා. දැන් අපි මේන් වැළකී යුතු කාලය ලැබිලා නමුත් එකපාරට මේක කරන්න අමාරුයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. පවුලේ අනිත් අයත් මස් අනුභව කරනවා. ඒ හින්දා කොහොමද එකපාරට මේන් වැළකෙන්නේ? ක්‍රමක්‍රමයෙන් මස් මාංශ අනුභවයෙන් වැළකීලා නිර්මාංශම තත්වයට පත් වෙනට කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ කොහොමද කළ යුත්තේ කියලා අපි ඉතුරු වෙලා තියෙන විනාඩි 2ක පමණ කාලය තුළ පැහැදිලි කරගනිමු. ඔව්. ඒක තමයි දැන් අපි වෙජිටේරියන් ගත්තාමත් එක පියවරවල් තියෙනවා. එකක් තමයි දැන් වීගන් කියලා කියන්නේ කිසිදු සත්ව නිෂ්පාදනයක් හෝ මස් මාංශ අනුභව කරන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම තරමේ කිරිපිටි, කිරි හෝ බිත්තර එහෙම නැත්නම් අඩුම තරමේ සමහර වීගන්ලා ඔවුන් සත්ව නිෂ්පාදන වලින් කරන ඇඳුම් පවා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මී පැණි වගේ. ඒකට ඒක තමයි වීගන් කියලා කියන්නේ. ඒක තමයි අන්තය. අපි ඔබ අවුරුදු ගණනාවක් පස් මාංශ අනුභව කරපු එක්කෙනෙක් නම් ඔබට මුලින්ම සතියකට එක දවසක් එහෙම නැත්නම් සති අන්තය පිට රටවල් වල තියෙනවා මීට්ලස් මන්ඩේ කියන සඳුදා ඔබ මස් මාංශ වලින් වැය කියලා නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරන්නේ. ඉතින් ඒ වගේ ඔබට හැකිනම් සතියකට එක දවසක් හරි මාසයකට එක දවසක් ඒ වගේ එක දවසක් නිර්මාංශ වලින් වැළකෙන්න. ඒ වගේම වෙජිටේරියන් කියන එක ගත්තාමත් අපි දන්නවා ලැක්ටෝ වෙජිටේරියන් කියලා තියෙනවා. ලැක්ටෝ ඕවෝ වෙජිටේරියන් කියලා තියෙනවා. ඕවෝ වෙජිටේරියන් සහ පිස්කටේරියන් කියලා. එතකොට ලැක්ටෝ ඕවෝ වෙජිටේරියන් කියලා කියන්නේ ඔවුන් බිත්තර සහ කිරි ආහාරයට ගන්නවා නමුත් මස් ආහාරයට ගන්නේ නැහැ. ඉතින් ඔබ මුලින් පළවෙනි පියවර විදිහට ඔබට මස් නවත්තලා බිත්තර සහ කිරි ආහාරයට ගන්න පුළුවන්.
මීළඟ පියවර තමයි ලැක්ටෝ වෙජිටේරියන් හෝ ඕවර් වෙජිටේරියන්. ඒ කියන්නේ ඕවර් වෙජිටේරියන් කියලා කියන්නේ බිත්තර ආහාරයට ගන්නවා කිරි ආහාර නවත්තලා. ලැක්ටෝ වෙජිටේරියන් කියලා කියන්නේ කිරි ආහාර ගන්නවා බිත්තර නවත්තලා. ඉතින් ඒ වගේ ඔබට පියවරෙන් පියවර මේක මත ඔබේ වීගන් කියන සහ නිර්මාංශ ආහාර රටාවට පියවරෙන් පියවර ළඟා වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ එමගින් අහිංසක සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න වගේම ඔබේ ජීවිතම ආරක්ෂා කර ගැනීමට පුළුවන් වෙනවා. ඔන්න ඔබට හිතන්නට ඉතාම වැදගත් කාරණාවක්. ඔබේ නිරෝගී සම්පන්න භාවය ආරක්ෂා කරගන්නට වගේ අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට ඔබට ලබා දී හැකි දායකත්වයක්. ඒ නිසා පියවරෙන් පියවර ඔබත් උත්සාහ කරන්න මස් අනුභවයෙන් වළකින්නට. ඔබට නිරෝගී සම්පන්න ජීවිතයක් ඊට තෑග්ගක් විදිහට ලැබේවි. තමන් ඉගෙන ගන්නා දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්නට අද අපිත් එක්ක එකතු වුණු චීනයේ තියන්ජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මේ වන විට තාවකාලික නිවාඩුවක් ලැබිලා එතුමා ලංකාවේ ඉන්නේ. මේ දැනුම බෙදා ගන්නට අද අපේ ආරාධන ඇතිව එතුමා පැමිණ සිටියා. වෛද්‍ය ශිෂ්‍ය චමත් නානාකාර මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අද අප සමගින් සම්බන්ධ වෙලා දැනුම් සම්භාරයක් බෙදා දුන්නාට අපේ ශ්‍රාවකයන්ට. ඒත් එක්ක ඔබේ අධ්‍යයන කටයුතු වඩාත් සාර්ථක වෙලා ලෝකෙට විශාල මෙහෙවරක් කරන්න වෛද්‍ය ශාස්ත්‍රයේ සුවිශාල මෙහෙවරක් සිදු කරන්න ඉදිරියේදී වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබට. බොහොමත් ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. වැඩසටහන සම්බන්ධීකරණය කළේ ධර්ම වොයිසස් වනිමල් සංවිධානයේ ශානිකා ගමගේ මෙනවිය. මම නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක. අපි හමුවෙමු ලබන සිකුරාදාත් පෙරවරු 9:30ට ධර්ම වොයිසස් වනිමල් සංවිධානයේ ගෙනෙන දුනු මඩලාව සමගින්. ඔබට සුබ දවසක්.